ධර්මානුශාසනාව දේශකයාණන් වහන්සේ රත්මලාන ශ්‍රී ධර්මාරාම පුරාණ විහාරයේ බුත්තල හප්පෝරු පුරාණ විහාරයන උභය විහාරාධිකාරී මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්වතුන් රාජගිරියේ නාවල ගල්පොත්ත පාර අංක 59-14 නිවසේ ජගත් මනතුංග මහතා සහ මනෝරි මනතුංග මහත්මිය, බලංගොඩ දහමාන පදිංචි WM ජයන්තා පත්මිනී කුමාරී මහත්මිය, කැනඩාවේ පදිංචි නිර්මල සමරවික්‍රම සහ හිරුණී අමන්දා පතිරණ දෙපළ ඇතුළු පිරිස. ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. තෙරුවන් සරණ යාමේ අගය දහමට අනුව කෙසේනම් වැදගත් වන්නේද අගය වන්නේදයි පහදා දෙන්නට. ධම්මපදයේ බාලවග්ගයේ සුප්පබුද්ධ කුට්ටික චරිතා ප්‍රදානයේ ඇසුරින් අද ධර්මානුශාසනාව. සදහැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දන්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. චරන්ති බාලා දුම්මේදා අමිත්තේ නේව අත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං තීති. සඳහන් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා පළමුව සිල්ලතුම් බවට පත් වුණා. සිල්ලතුම් බවට පත් වෙලා මේ සූදානම ලෞතුරා ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි. අද දවසේදී මේ වටිනා දහම් දේශනාව සඳහා මා තෝරා ගන්නට යෙදුනා ධම්මපදේ. ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සඳහන් ධම්මපදේ කියන පොතේ බාල වර්ගයේ සඳහන් ගාථා රත්නයක්. මේ බාල වර්ගයෙන් පින්වත්නි කියන්නේ බාල දේවල් පිළිබඳව. බාල කියලා කිව්වම අපි කියනවා සමහර ලාවට බාල වැඩ කරන්න එපා කියලා. ඒ කියන්නේ වයසින් බාල නෙමෙයි, ගුණ යහපත්කම් වලින් බාල කියන එක තමයි, අඩු කියන එක තමයි බුදුහාමුදුරුවෝ බාල කියලා හැඳින්වුවේ. එතකොට මේ ගාථා රත්නයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ වේළුවනාරාම කියන පන්සලේ වැඩ ඉන්න කාලේ. රජගහ නුවර වේළුවනාරාම කියන පන්සලේ වැඩ ඉන්නකොට ඒ සුප්පබුද්ධ කුට්ටික කියන රෝගියාට, සුප්පබුද්ධ කියන නම මේ පින්නතුන්ට අහලා හුරුයි. මොකද සුප්පබුද්ධ රජතුමා කිව්වම රජ කෙනෙක් හිටියානේ. ඒ රජතුමා නෙමෙයි. එතකොට සුප්පබුද්ධ රජතුමා ඇවිල්ලා යසෝදරා දේවියගේ ඒ පියා එතුමා නෙමෙයි. මේ කතාවෙන් කියන්නේ සුප්පබුද්ධ කුට්ටික කියලා. කුට්ටි කියලා කියන්නේ මෙතන කුෂ්ඨ කියන එක. ඔය අපි දන්නවා රෝගයක් තියෙනවා, කුට්ටෝ, ගණ්ඩෝ, පිලාසෝකි කියලා ඔහොම කියනකොට ඔය අපේ සිංහලෙන් කියන්නේ හොරි, දද, කුෂ්ඨ ඔහොම කියනවනේ. ඒ වගේ මේ කුෂ්ඨ කියන රෝගයේ හැදිච්ච කෙනෙක් තමයි සුප්පබුද්ධ කියලා කියන්නේ. මේ සුප්පබුද්ධ කුට්ටික කියන තැනැත්තාගේ මුළු ශරීරය පුරාම, ඒ කියන්නේ අපි කියන්නේ කස්සලා කුෂ්ඨ හැදිලා, අපි හිතන්නකෝ දැන් ඒ වාගේ රෝගියෙක් කවුරුත් ප්‍රිය කරන්නේ නැහැ. අද වුණත් ඉතින් එහෙම අප්‍රිය කරන එකත් හොඳ නැහැ. නමුත් අපි ළඟට හිතන්නකෝ ඒ වාගේ මුළු ඇඟේම මූණෙත් එක්ක තුවාල දාලා, හොරි දාලා, ඉතින් ඒ කුෂ්ඨ හැදිලා මුළු අතපය එහෙම වෙලා ළඟට හිඟන්නෙක් ආවයි කියලා. සමහරලාට ඉක්මනට කීයක් හරි දීලා පිටත් කළයි. සමහරලාට ඒ වාගේ කෙනෙක් ලං වෙන්නවටවත් ආස නැහැ. නමුත් ඉතින් යථාර්ථය මොකක් කරන්නද? ඒ වගේ දෙයක් හැදුනනම් මොනා කරන්නටද? සංසාරي හරි භයානකයි. සමහරලාට ඒ වගේ රෝගීන් ඉන්න පුළුවන්, අතපයේ වෙන්න පුළුවන්, සමහරට මුළු ඇඟ පුරා වෙන්න පුළුවන්. දැන් මේ සුප්පබුද්ධ කුට්ටිකගේ මුළු ශරීරය පුරාම
කුෂ්ඨ දාලා ඔහු ලෙඩෙක් පිළිකුල් සහගත. අනිත් අයට අප්‍රියයි. ඉතින් ඔහු දවසක් ඉන්න අතරේ පාරායිනේ ඉන්නකොට ඔහුට පේනවා මිනිස්සු සුදු ඇඳගෙන මල් ඇරගෙන පොලිමෙට කණ්ඩායම් යනවා. කොහෙද යනවා? ඇහුවා කොහෙද මේ යන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ ගැන වැඩිය ප්‍රසිද්ධියක් තිබුණේ නැහැ. ඒ පැත්තේ කට්ටිය දන්නේ නැහැ. ඉතින් එතකොට මෙයා දන්නෙත් නැහැ. එතකොට අහනවා කොහෙද ඔයගොල්ලෝ යන්නේ? අපි යනවා බුදුහාමුදුරුවෝ බලන්න. ඇයි දන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්නවනේ. උන්වහන්සේ ධර්ම දේශනා කරනවා අපි යනවා බණ අහන්න. මේ බුද්ධ කියන වචනේ අහපු ගමන්ම පුදුම තරම් සතුටක් ඇති වුණා. ඇයි පින්වත්නි සමහර දේවල් අපට සංසාරේ හුරු කරගෙන ආවම ඒවා පුදුම විදිහට බලපානවා. මේ වචනේ අහපු ගමන්ම පුදුම තරම් ශ්‍රද්ධාවක් ඇති වුණා. අනේ බුදුහාමුදුරුවෝ මහත් යන්න ඕනි බණ අහන්න. හැබැයි යනවා කිව්වට කට්ටියත් එක්ක යන්න බෑ. ඇයි මේ කට්ටිය ඉතින් අප්‍රිය කරනවනේ. කට්ටියක් ළඟට ලං වෙන්න පුළුවන් ඇයි? කට්ටියත් එක්ක එක පැදුරකවත් වාඩි වෙන්න පුළුවන් ඇයි? හිතන්නකෝ අද වුණත් ඔය කොච්චර ඉතින් බණ අහන්න ගියත් නිකන් හොඳට ඇඳලා පැළඳලා ඉන්න කෙනෙක් ළඟින් නිකන් රෝගියෙක් නිකන් ලෙඩෙක් එහෙම වාඩි වුණොත් නිකන් අපිරිසිදු කෙනෙක් වාඩි වුණත් හිමීට තව ටිකක් ඈත්තේ. අපි මනාපනේ. මේ සුප්පබුද්ධ කුට්ටික දන්නව ඔහු ප්‍රිය කරන්නේ නෑ කවුරුත්. ඔක්කොම අප්‍රිය කරනවා. ඒ හින්දා ඔහු හිතනවා මාත් බණ අහන්න යනවා. ඒත් මිනිස්සු අතරට නම් යන්නේ. බුදුහාමුදුරු ළඟට නම් යන්නේ නෑ. පිටිපස්සට වෙලා මිනිස්සු අවසානට වෙලා මිනිස්සු ඉන්න කෙළවරට වෙලා කැලේ අයිනට වෙලා මං අනිත් අයට නොතේරෙන විදිහට පිටිපස්සට වෙලා බණ ටික අහනවා කියලා හිමීට ගියා. ගිහිල්ලා අර ශ්‍රද්ධාව නිසාම ඔහු ලෙඩේ තිබුණත් ඔහු කට්ටිය අතරට යන්නේ නැතුව ලෙඩේ නිසාම පිටිපස්සට වෙලා බණ අහනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ බණ ටික අහගෙන ඉන්නකොට සුප්පබුද්ධ කුට්ටිකට තේරෙනවා ඔහුට හිතෙනවා මේ බණ කියන්නේ මටමමද කොහොද? මේ මට බණ කියනවා වගේනේ. අදත් ඔබට හිතනවා ඇති සමහර වෙලාවට. බලන්නකො බුදුහාමුදුරුවෝ අවුරුදු 2500 ගානකට ඉස්සෙල්ලා මේ දේශනා කරපු බණ අද අහනකොට සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති නිකන් මටම මං ගැන කියනවද මන් දන්නේ කියලා. සමහර වෙලාවට ධර්ම දේශනා කරනකොට හිතෙනවා මං ගැනමයි කියන්නේ. එදත් එහෙමමයි. සුප්පබුද්ධ කුට්ටිකට හිතනවා මේ මටමයි මේ බණ ටික කියන්නේ කියලා. ඔහුට මේ බණ අහලා පුදුම තරම් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. බණ අහලා ඔහුගේ ශ්‍රද්ධාව කොච්චරද කියනවා නම් පින්වත්නි. ඔහු ධර්ම දේශනාව හමාර වෙනකොට සෝවාන් තත්ත්වයටපත් වෙනවා. දැන් ඔහු තෙරුවන් සරණ ගිය අචල ශ්‍රද්ධාවක් තියෙන දායක මහත්තයෙක්. දැන් ඔහු සංයෝජන ධර්ම 3ක් යටපත් කරලා. දැන් සෝවාන් ඔබ දන්නවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියනකොට දස සංයෝජන වලින් සංයෝජන ධර්ම 3ක් යටපත් වෙනවා. ඉතින් එහෙම සතුටටපත් වෙලා දැන් ඔහු ලෙඩා. ඒත් ඉතින් මේ සතුට කියන්න ඕනි කාටද? බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරු මාව අප්‍රිය කරන්නේ කවුරු අප්‍රිය කළත්. බුදුහාමුදුරන්ට මේක ගිහිල්ලා කියන්න ඕනි මම සෝවාන් කියලා. හැබැයි කියන්න යනකොට ඒත් මිනිස්සු ඉන්නවනේ. එහෙනම් මිනිස්සු ටික ඔක්කොම යනකම් ඉන්නවා කියලා හිතාගෙන පන්සලෙන් ඔක්කොම යනකම් හිටියා. කට්ටිය ඔක්කොම යනකම් ඉඳලා පන්සල දැන් අද වුණත් එහෙමනේ පින්කමක් තිබිලා බණක් හරි පිරිතක් හරි තිබුණාට පස්සේ ඔක්කොම ඉතින් කලබලේ ගෙදරනේ දුවන්නේ ඔක්කොම.
ඔක්කොම ගිහිල්ලා මුළු පන්සලම පාළුයි. ඔහු හිමීට බුදුහාමුදුරු ඉන්න පැත්තට යනවා. යනකොට මේ ශ්‍රද්ධාවෙන් ඉපිල ගිහිල්ලා යන ඔහුට මේ දැන් මං සෝවාන් කියලා මේක කියන්න යනකොට ඔහු ඇත්තටම ශ්‍රද්ධාවන්තද කියලා බලන්න හිතුණා සක්‍ර දේවේන්ද්‍රයාට. සක්‍ර දේවේන්ද්‍රයා සුප්පබුද්ධ කුට්ටිකට කතා කරනවා. කතා කරලා අහනවා ඔබ කොහෙද යන්නේ? මම යනවා බුදුහාමුදුරු මුණ ගැහෙන්න. ඇයි? මං සෝවාන් කියලා කියන්න. අහනවා ඔබ ලෙඩෙක් නේද? ඔව්. ඔය ලෙඩේ සුව කරගන්න ආස නැද්ද? ඔය කුෂ්ඨ රෝගේ? ඒකට නම් ඉතින් ආසාවක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. ඔබ දුප්පත් නේද? ඔව් ඉතින් මට සල්ලි නම් නෑ තමයි. දුප්පත්. මේ සක්‍ර දේවේන්ද්‍ර කියන ඔබේ ඔය ලෙඩේ සුව කරලා දෙනවා. ඒ වගේම ඔබ පොහොසතෙක් බවට පත් කරනවා. ඔබට ඇති තරම් මිල මුදල් ආදී දෙනවා. ඔබ පොහොසතෙක් කරනවා, නිරෝගී පුජ්‍යලයක් කරනවා. හැබැයි මං කියන දේ කරන්නට ඕන. මොකද්ද? ඔබ ගිහිල්ලා ගමේ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට දොස් කියන්නට. බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. බුද්ධ රත්නය කියලා එකක් නැහැ. ධර්ම රත්නය කියලා එකක් නැහැ. ඒ නිකන් ගණන් ගන්න දෙයක් නැහැ. සංඝ රත්නය එහෙම එක්කුත් නැහැ. මහා සංඝ රත්නය කියලා කෙනෙක් නැහැ. මේ විදිහට තුනුරුවන්ට බනින්න ඕනි. දොස් කියන්න ඕනි. ඔබ තුනුරුවන්ට දොස් කියනවා නම්, තුනුරුවන්ට අපහාස කරමින් යනවා නම් මං ඔබේ ඔය ලෙඩේ සුව කරලා දෙනවා. ඔබ දුප්පත් කමින් මුදවලා ඔබට ඇති තරම් ධනෙ දෙනවා. ඒ වෙලාවේ සුපබුද්ධ කුට්ටි කහන ඔයා කවුද? මං සක්‍ර දේවේන්ද්‍රයා. බලන්නකෝ. මෙච්චර වාසියක් අත්විච්ච වෙලාව. මොකද්ද වාසිය? ලෞකික වාසියක්. ඇයි ලෙඩෙස් සනීප කරලා දෙනවා? හිතන්නකෝ මේ මිනිස්සු පිළිකුල් කරන්නේ, අප්‍රිය කරන්නේ මේ කුෂ්ඨ රෝගේ හින්දානේ. ඕක සනීප කරලා ලස්සන රූපයකුත් ලැබෙනවා නම්, එහෙනම් සල්ලිත් ලැබෙනවා නම්, ඉතින් මොකද කියන්නේ? මේකට කැමති වෙනවද නැද්ද? දැන් අද සමහරු ඔහොමනේ ලේඩා සනීප කරනවා කොහොම ආගම මාරු කරනවා. කොච්චර ඉන්නවද ආගම දාලා යන ඇත්තෝ? සමහරලාට ලොකු කෝටි ගණන් වස්තු ලැබිලා නෙමෙයි. සමහරලාට චූටි දෙයක් ලැබිලා සමහර ඇත්තෝ ආගම මාරු කරනවා. එහෙම ඉන්නවා. එතකොට ලෙඩ සනීප කරනවා කිව්වම අදත් ආගම මාරු කරන ඒ කාලෙත් එහෙම එකක් තියෙන්න ඇති. ඒකනේ අර කුට්ටික කියන්නේ. කුට්ටිකට කියනවා ඔබ මේ ආගම දැන් බුදුහාමුදුරන්ට දොස් කියන්න ඕනේ. ආගම මාරු කරන්න. නැත්තම් මේ බුදුහාමුදුරන්ට අපහාස කරන්න. සුපබුද්ධ කුට්ටික බාරගත්තද? නෑ. ඔහු දොස් කිව්ව ඔය මොන සක්‍ර දෙයියෝද? මොන දෙයියෝද? දෙයියෝ ඔහොම කරනවද? දෙවියන්ට බනින්න පටන් ගත්තා. ඔහු ඒක පිළිගත්තේ නෑ. ඔහු මට තිබිච්ච කමන්නේ, මට ලෙඩේ හොඳයි, කමක් නෑ, කහන්නේ මමනේ, තුවාලේ තියෙන්නේ මගේනේ, මට ඒක කමක් නෑ. මං දුප්පත් වුණාට, සල්ලි වලින් දුප්පත් වුණාට මම ශ්‍රද්ධාවෙන් දුප්පත් නෑ, මං පොහොසත්. ඔහු සක්‍ර දෙවියන්ට දොස් කියමින් ඉදිරියට යනවා. පිටුනත්නි, සක්‍ර දෙවියෝ එහෙම නරක කෙනෙක් නෙමෙයි. ඒ මොහුගේ ශ්‍රද්ධාව ඇත්තටම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නයි මේක කළේ. ඔහුට මොන ධනෙ ලැබෙනවා කිව්වත් බුදුහාමුදුරන්ට විරුද්ධ වුණේ නෑ. ධර්ම රත්නයට විරුද්ධ වුණේ නෑ. සංඝ රත්නයට විරුද්ධ වුණේ නෑ. බුදුහාමුදුරුවෝ ඒ දේශනා කරපු බණ අහලා ඊටාම ශ්‍රද්ධාවට පත් වෙලා හිටියේ. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා දිව්‍යානුභාවයෙන් ඔහුගේ ලෙඩේ සුව කරලා දෙනවා. ඔහු දුප්පත්කමින් මුද වෙනවා. ඔහොම ඉන්න අතරේ මොහු පන්සලට ගිහින් බණ අහලා
ඊටාම සතුටින් ගෙදර යන්න පුරුදු වෙලා ඉන්නවා. නිතර පන්සලට ඇවිල්ලා බණ අහමින් යනවා. ඔය යන අතරේ පින්වත්නි එක් දවසක් මේ සෝවාන් විච්ච සුප්පබුද්ධ කුට්ටික බුදුහාමුදුරුව මුණ ගැහිලා ගෙදර යන අතරේ අතරමඟදී එළදෙනක් වසු පැටියේ දාපු එළදෙනක් ඇනලා අනේ අර සුප්පබුද්ධ කුට්ටික මහා පාරදිමිය යනවා. දැන් මේ කාරණය භික්ෂූන් වහන්සේලා අතර කතා බහක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? අර සුප්පබුද්ධ කුට්ටික බලන්නකෝ පන්සලේ ඉඳලා යන අතරේ අර එළදෙනක් ඇනලා මරලා දාලානේ. ඔහු පාරේ මැරිලානේ. දැන් අද වුණත් ඉතින් ඒ වගේ දෙයක් වුණා නම් සමහරලාට ඔහුට අහිතක් උන්නේ පන්සලට ඇවිල්ලා බණහල සෝවාන් වෙලා යන්නේ. ඔහු මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදිනවා. අද වුණත් ඉතින් පත්තරවල එහෙමනම් දායි නේද? පන්සලට ඇවිත් යද්දී මහමගදී මරුට ඕමනේ කියන්නේ නේ. සමහරලාට පන්සලට ආපු එක නිකන් ලොකු කරලා පෙන්නනවා පන්සලේ ඉඳලා යනකොටත් මලානේ කියලා වගේ. වෙන්න පුළුවන්. ඉතින් මැරෙන එක වළක්වන්න බෑ. පන්සලේ ඉඳලා ගියාය, පල්ලියේ ඉඳලා ගියාය, කෝවිලේ ඉඳලා ගියාය කියලා නේ. සමහරලාට මැරෙන්න පුළුවන්. මැරෙන්න අකුසල ශක්තියක් තියෙනවා නම් ඒක බලපානවා. ඒකෙන් මිදෙන්න බෑ. හැබැයි පන්සලට ඇවිල්ලා ගියාය කියන එක ඒකයි අරකයි අතර සම්බන්ධයක් නැහැ. හැබැයි ඒකේ වාසියක් වෙනවා. මොකද්ද වාසිය? ඇයි පන්සලට ඇවිල්ලා පින් රැස් කරගෙන යන්නේ? ගෙදර ඉඳලා මලානම් සමහරට දිවි ලෝකයන්ට පාර හැදෙන්නේ නැහැ. ඒකයි වටිනාකම. පින්වත්නි කොහොම හරි එදා මේ සුප්පබුද්ධ කුට්ටික ගැන කතා වෙනවා. ඔහුට මේ සෝවාන් වෙන්න තරම් සෝවාන් වෙලා දිවි ලෝකේ යන්න තරම් පිනක් තිබුණා නම් ඇයි ඔහු එළදෙනක් කනලා මැරුණේ? ඒ වගේම ඊටත් වඩා ප්‍රශ්නේ අර මුළු ඇඟේම කුෂ්ඨ දාපු මිනිස්සෙක් කොහොමද සෝවාන් වුනේ? කුෂ්ඨ රෝගයක් හැදෙන්න මොකක් හරි පවකුත් තියෙන්න එපාය. සාමාන්‍ය ලෙඩවල් තියෙනවා. සාමාන්‍යයෙන් පොදුවේ හැදෙනවා. ඒ කියන්නේ කාලයකට හැදෙන ඒවා. අපි හිතමු කොරෝනා කියලා. දැන් කොරෝනා සමහරලාට හැදෙනකොට කට්ටියටම හැදුනා. කරුමෙටද? නෑ. ඒ කාලෙට ඉතින් කාල විපක්ති කියලා තියෙනවා જાතියක්. ඒ කාලේ ඉතින් හැදෙනවා. උණුහිම්බිරිස්ස හැදෙනකොට කට්ටියකටම හැදෙනවා සමහර වෙලාවට. ඒවා ඒ කාලෙට වසංගත වගේ දේවල් හැදෙනවා. ඒවා කරුම නෙමෙයි. සමහර ලෙඩවල් තියෙනවා කර්ම විපාක හැටියට. කම්ම විපාකජා ආබාධා. කර්ම විපාක හැටියට එන ආබාධ තියෙනවා. ලෙඩ රෝග තියෙනවා. පින්වත්නි සුප්පබුද්ධ කුට්ටිකටත් මේ විදිහට මුළු ඇඟම කුෂ්ඨ දාන්න සංසාරේ කරපු කර්මයක් බලපෑවා. බුදුහාමුදුරුවෝ පෙන්නවා මොකද්ද ඒ කර්මය කියලා. පින්වත්නි ඒට ඉස්සෙල්ලා ආත්මික සුප්පබුද්ධ කුට්ටික මනුස්ස ආත්මයක් ලබලා හිටියා. ඒ කාලේ තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ තගරසිකී කියන පසේ බුදු හාමුදුරුවෝ පාරේ වඩිනකොට මේ සුප්පබුද්ධ කුට්ටික එතකොට ඔහු මිනිස්සෙක් ඔහු හාමුදුරුවන්ට කැමති නෑ. ආගමික නායකයන්ට කැමති නෑ. දැන් එහෙමයි ඉන්නවනේ. අදත් ඔය සමහරු ඉන්නවා නිරාගමික කියලා එහෙම සමහරු එකතු වෙලා තියෙනවා. ඒක ඉතින් සසරේ ඉතින් පව ඉතින් මොනා කරන්නද? ඇයි? අපට ආගමක් නැති වුණොත් මොකද වෙන්නේ? ඔබ හිතන්නකෝ විනාඩියක්. ආගමක් නැති වුණොත් අපි අපාය ගැන දන්නේ කොහොමද? අපාය කියන වචනේ හරිය දන්නේ මොකෙන්ද? ආගමෙන්නේ පින්වත්නි. දිවි ලෝක කියන වචනේ දන්නේ වචනේ අහගත්තෙත් ආගමෙන්නේ. ඉතින් ආගමක් නැත්තම් අඩුම ගානේ දිවි ලෝකේ, මනුස්ස ලෝකේ, මනුස්ස ලෝකේ ගැන නම් දන්නවා කියමුකෝ. දිවි ලෝකේ කියලා එකක් දන්නවද නැහැ? අපාය කියලා එකක් දන්නවද නැහැ? ඊළඟ ආත්මයක් ගැන දන්නවද? එහෙම වචනයක්වත් දන්නේ නැහැ. ඇයි? හිතයි ඉතින් ඉපදුනා. ඉතින් මේ ඉන්නවා, මැරෙනවා. හරියට සත්තු වගේ. සත්තුන් ඔහේ ඉන්නවා, ඉපදෙනවා, කනවා, බොනවා, ජීවත් වෙනවා, මැරිලා යනවා.
මිනිස්සු විශේෂත්වයක් තියෙනවා. මොකද මිනිස්සුන්ට ආගමක් තියෙනවා. සදාචාර ධර්ම තියෙනවා. ඒ සදාචාර ධර්ම යහපත් දේවල් හොඳ නරක මේ ඔක්කොම උගන්වන්නේ ආගමෙන්. නිරාගමිකයි කියනකොට අර ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් එදා අර පසේබුදු හාමුදුරුවන් ඉදිරියේ තගරසිකී කියන පසේබුදු හාමුදුරු ඉදිරියේ මේ මිනිස්සයා හරි තරහින් දැන් සමහරු ඉන්නවා මේ අර පසේබුදු හාමුදුරු මුකුත් කරලා නෙමෙයි නිකම් පිළිකුල් අපිරියයි. දැන් සමහර මිනිස්සුත් ඉන්නවා අද සමහර ඇත්තොන්ට හාමුදුරුවොත් එක්ක තරහක් තියෙනවා. මොකද මන් දන්නේ ඔය Facebook වලත් සමහර ළමයි එහෙම ලියනවා. සමහරට බැනලා දොස් කියලා ලියනවා. අනේ අවාසනාව. ඇයි? ඒ ඇත්තන්ට ඒ පව තේරෙන්නේ. එදා තගරසිකී කියන බුදුහාමුදුරු ඉස්සරහට වඩිනකොට ඒ කාලේ කරන්න පුළුවන් පිළිකුල් සහගත වැඩක් තමයි උගුර පාදලා කාරලා කෙල ගැහුව පැත්තකට. දැන් සමහරලාට පිළිකුල් කරන්න එහෙම කාරලා කෙල ගහන එක අදත් සමහර මං හිතන්නේ ගම් පළාත්වලම සමහරු කරනවා. හොඳටම උගුර පාදලා නිකන් අප්‍රසන්න විදිහට පසේබුදු හාමුදුරු ඉදිරියට වඩිනකොට කෙල ගැහුවා. හාමුදුරන්ට නෙමෙයි නිකන් බිමට කෙල ගැහුවා අපිරිය හිතෙන විදිහට පිළිකුල් සහගතව. පසේබුදු හාමුදුරන්ට බින්දු මාත්‍රයක්වත් හානියක් නැහැ. උන්වහන්සේ හිත රිද්ද ගත්තෙත් නේ. හැබැයි මේක කළේ කාටද? බොහෝම සිල්වත් උතුමෙකුට තමයි ඒ අපහාසය කරේ කාර්ලා කෙල ගැහුවේ පිළිකුල් කරේ. ඒක විපාක හැටියට පින්වත්නි අපායේ ඉපදුනා. අපායේ ඉපදිලා නැවත මනුස්ස ලෝකෙ ඉපදුනා මුළු ඇඟ පුරාම කුෂ්ඨ දාලා. ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා කහලා තුවාල වෙලා මිනිස්සු ඔක්කොම පිළිකුල් කරනවා. ඇයි දැන් පසේබුදු හාමුදුරුව පිළිකුල් කරලා කෙල ගහපු විපාකය ඔහුට බලපෑව. ඔහුට මුළු ඇඟ පුරා කුෂ්ඨ දාලා හැම කෙනාගේම පිළිකුලට ලක් වුණා. බලන්නකෝ එදා ඒ කරපු අකුසල කර්ම විපාක බුදුහාමුදුරු පෙන්නනවා. සංසාරේ ඔන්න කරගත් අකුසල කර්මයක්. එතකොට ඒක බලපෑවා ඒ කුෂ්ඨ රෝගියා හැටියට වෙන්නට. එතකොට තවත් ප්‍රශ්නයක් එනවා හාමුදුරුවරුන්ට. බුදුහාමුදුරනේ රහත් වෙන්න තරම් පිනක් තිබුණා නම් ඇයි අර එළදෙනක් කනලා මැරුවේ? ඒකත් ප්‍රශ්නයක් තමයි නේද? දැන් සමහර ඇත්තු පිනුත් කරනවා පවුත් කරනවා. ඔය දෙකම කරන ඇත්තු ඉන්නවා. දැන් සංසාරේ සමහරට ඒකාත්මක පව් කරලා ඒකාත්මක පින් කරලා එහෙම වෙන්නත් පුළුවන්. එකම ආත්මෙ පින් පව් දෙකම කරන්නත් පුළුවන්. එතකොට කරපු පින්වල ශක්තිය හැටියට පින්වල විපාක හැටියට ඔහුට සෝවාන් වෙන්නට පාර හැදුනා. ඒ පින පෑදුනා. හැබැයි එළදෙනක් කනලා මැරලා දාන්නට හේතුව බුදුහාමුදුරුවෝ ඒ කාරණයක් සිහිපත් කළා. ඒකට හේතුව තමයි එක්තරා ආත්ම භවයකදී ඒ කාලේ ඉසුරුමත් සිටු පුත්‍රයෝ 4 දෙනෙක් හිටියා. ඒ කියන්නේ පොහොසත් යාළුවෝ 4 දෙනෙක් හිටියා. මේ යාළුවෝ 4 දෙනා දවසක් උයන් කෙලියට යනකොට මේ 4 දෙනා යනවා සෙල්ලම් කරන්න. ඉතින් සෙල්ලම් කරන්න උයනට යනවා. යන අතරේ ඒ නගරෙ හිටියා ලස්සන නගර සෝබනියක්. ඒ කියන්නේ ගණිකාව. ඒ ගණිකාවට කතා කළා යන් අපිත් එක්ක. ඇය ඒ කාලේ හැටියට කහවණු 1000ක් අය කරනවා එක්කෙනෙක් එක්ක දවසක් ගත කරන්නට. ඇයට කිව්වා සල්ලි දෙන්නම් යන් අපිත් එක්ක කියලා. ඉතින් එක්ක ගිහිල්ලා එදා රෑ වෙනකන් ඈත් එක්ක උයනේ හිටියා. මේ 4 දෙනාම හිටියා. අවසානයේ හැන්දෑවේ අර ගණිකාව සල්ලි ඉල්ලනවා. ගණිකාව කියනවා මට 4000ක් ඕනි. අය 4 දෙනෙක් එක්කනේ හිටියේ. මේ කට්ටිය කියනවා නෑ එහෙම දෙන්න බෑ. අවසානයේ මේක දුරදිග ගියා. මේක රණ්ඩුවක් බවට පත් වුණා. රණ්ඩුව දුරදිග ගිහිල්ලා මේ 4 දෙනා මේ කාන්තාවට ගහන්න පටන් ගත්තා.
ගැහැණියෙකුට පිරිමි 4 දෙනෙක් එක්ක රණ්ඩු කරන එක කරන්න බෑ. අවසානයේ අර කේන්ති ගිහිල්ලා ගහලා අවසානයේ මේ ඇත්තෝ කතා වෙනවා මේ ගෑණි මරලා දාන්න ඕනි. කරදරකාරී. බෙල්ල මිරිකලා මැරුවා පින්වත්නි. එදා ඒ කාන්තාව මරණකොට දැන් බලන්න සසර කොච්චර භයානකද කියන්නේ යන්නේ මෙතනදී. ඇයට වෙන සරණක් නෑ. වෙන පිහිටක් නෑ. ඇයට අරත්තොත් එක රණ්ඩු කරගන්නත් බෑ. දැන් මරනවා. ඇය වෛරයක් ඇති කරගන්නවා. මට දැන් ඔබලත් එක්ක හැප්පෙන්න බෑ. දැන් මට ඔය ඇත්තොත් එක්ක ගහගන්න ශක්තිය නෑ. හැබැයි මම මැරිලා මම මරනවා මරනකොට කී හිතනවා මම මැරිලා ඊළඟ ආත්මේ හරි ඇවිල්ලා මං යක්ෂණියක් වෙලා ඇවිල්ලා තොපි 4 දෙනාම මරාගෙන කනවා. මං තොපිව මරනවා. බලන්නකෝ දැන් ඔහොම දේශසහගත සිතුවිලි අදත් ඇති වෙන්නේ නැද්ද කියලා. Tamanට හිරිහැර වෙනකොට මේ වෛරයක් ඇති කරගන්නවා. අනිත් එක්කෙනා පිළිබඳ දේශයක් ඇති කරගන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ අසරණ ගැහණියෙකුට ගහනකොට ඉවසන්න ඕනේද? ඉවසන්න ඕනි තමයි. මොකද කරන්නේ? අනිත් මිනිස්සු හිරිහැර කරනකොට අපි වෛර බැඳගත්තම මේ වෛරය එන්නේ තමන් එක්ක. ඒකනේ සසර දුක. ඒකනේ වැරද්ද. මොනවා කරන්නද? අපි වෛරය ඇති කරගත්තොත් අපි ද්වේෂය ඇති කරගත්තොත් ඒකේ පව තමන්ටමයි. බුදුහාමුදුරුවෝ කකචූපම සූත්‍රයේ හාමුදුරන්ට කියලා දුන්නේ කොහමද? මහණෙනි හොරු දෙන්නෙක් අපිව අල්ලගෙන කියතකින් මේ ඇඟ දෙපැත්තට ඉරද්දි හිතන්නකො අර කොටයක් ඉරනවා වගේ දෙපැත්තට ඉරද්දි ඒ ඉරණ එක්කනාටත් තරහ නොගෙන ඉන්නේ කිව්වා. මේක ලෙහිසි නන්නේ. දැන් මේ ගණිකාව මරණකොට ඇය වෛරයක් බැඳගත්තා. දේශසිතක් ඇති කරගත්තා. මොකද මම නුඹලා 4 දෙනාම ඝාතනය කරනවා. යක්ෂණියක් වෙලා ඇවිල්ලා තොපිව මරනවා කියලා මහා වෛරී සිතක් ඇති කරගත්තා. ඒක විපාකයක් හැටියට ඒ වෛර සිතත් සමග දේශ සිතත් සමග ඇයව මැරිලා ගිහිල්ලා යක්ෂණියක් වෙලාම උපදිනවා පින්වත්නි. යක්ෂණියක් වෙලා ඉපදිලා ඇය අර ඇත්ත උපදින ආත්මවල මරලා දානවා. ඔහොම කාලයක් ගිහිල්ලා බලන්න පින්වත්නි සසර පව කියන එක අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් සමහරලාට පව්වල විපාක හැටියට එනවා. ඒ ආත්මෙත් ඇය යක්ෂණියක්මයි. අර 4 දෙනා ඒ මුදලාලිලා 4 දෙනා නැත්තම් සිටුවරු 4 දෙනා ඉපදුනා බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සයෝ 4 දෙනෙක් වෙලාම. කවුද ඒ 4 දෙනා? එක්කෙනෙක් තමයි මේ සුප්පබුද්ධ කුට්ටික. ඒ වගේම ඒ කාලේ ඔබ අහලා ඇති බුදුහාමුදුරන් කාලේ හිටියා තම්බ දාටික කියලා කෙනෙක්. තම්බ දාටික චෝර ඝාතකය කියලා. තම්බ දාටික චෝර ඝාතකය කියලා මිනිස්සෙක් හිටියා. ඒ සොරු මරපු එක්කෙනෙක්. ඒ වගේම පුක්කසාති රජතුමා අහලා තියෙනවා. ඒ නමත් ප්‍රසිද්ධයි. ඒ වගේම දාරුචීය මහරහතන් වහන්සේ. ඒ නමත් ගොඩාක් ප්‍රසිද්ධ නමක්. මේ 4 දෙනාම ඒ ආත්මේ මැරුණේ එළදෙන්නු ඇන ළමයි. එතකොට යක්ෂණියයි එළදෙනයි අතර සම්බන්ධය මොකක්ද? පින්වත්නි. අර කුෂ්ඨ රෝගියා සුප්පබුද්ධ කුෂ්ටික එදා පන්සලේ ගිහිල්ලා යන අතරේ පාරායිනේ හිටපු එළදෙනක් ඇනලා තමයි මැරෙන්නේ. ඇත්තටම එළදෙනට ඕනෑවට නෙමෙයි අනින්නේ. ඒ එළදෙනට ආරූඪ වෙනවා අර යක්ෂණිය. යක්ෂණිය ආරූඪ වෙලා එළදෙන මැරෙනවා. එළදෙන මරනවා. මේ එළදෙන විසින් ඇනලා මැරෙනවා අර මිනිස්සයාව. කවුද? සුප්පබුද්ධ කුට්ටික. ඒ විතරක් නෙමෙයි අර 3 දෙනාම මැරෙනවා. එක් අවස්ථාවලදී. කවුද?
අර තම්බදාටික චෝරඝාතක පුක්කුසාති රජතුමා දාරුචිය මහරහතන් වහන්සේ ඔබ අහලා තියෙන දාරුචිය හාමුදුරුවෝ කිව්වට ඇත්තටම ඔහුට මහාන වෙන්න උන්නේ සිවුරු හොයාගෙන යන අතරේ තමයි ඔහුව එළදෙනක් කනලා අර විදිහටම මරමුවටපත් වෙන්නේ. එතකොට ඒ අර ආවේශ වෙනවා. දැන් ඕක ආටානාටි සූත්‍රයේ මේ පින්නතුන් අහලා තියෙන උදේට ඔය ගොඩක් වෙලාට රැලි වෙනකම් පිරිත් දේශනා කරනකොට ඔය ආටානාටි කියන්නේ සමහර යක්ෂණියෝ ආවේශ වෙනවා. දැන් සමහරුන්ගේ ඇඟේ නැගලා යනවා. දැන් අද ගත්තොත් එහෙම දැන් ඔය අපි කියන්නේ පුරිස වාහනං කତ୍වානු යන්ති දිසෝ දිසං. එතකොට ඉත්ති වාහනං කତ୍වානු යන්ති දිසෝ දිසං. සමහර යක්කු මිනිස්සුන්ගේ ඇඟේ නැගලා යනවා. හරියට වාහනයක් කරගෙන යනවා. ඉත්ති වාහනං කତ୍වානු යන්ති දිසෝ දිසං. කාන්තාවන්ගේ ඇඟේ නැගලා යනවා. කුමාරි වාහනං කତ୍වානු යන්ති දිසෝ දිසං. ගෑනු ළමයිගේ ඇඟේ නැගලා යනවා. කුමාර වාහනං කତ୍වානු යන්ති දිසෝ දිසං. කොල්ලන්ගේ ඊලන්දාරින්ගෙත් ඇඟේ නැගලා යනවා. එතකොට ඒ වගේම පසුන් වාහනං කତ୍වානු යන්ති දිසෝ දිසං. මේ තිරිසන් සත්තුන්ගේ ඇඟේ නැගලා යන වාහනයක් වගේ නැගලා යනවා. දැන් අදත් ඔය සමහර වෙලාවට කියන්නේ ආරූඪ වෙලයි කියලා. දැන් අපි කතාවටත් කියනව නේද? මුණ යකෙක් වහලද මන් දන්නේ. මුණ යක්ෂණියක් වහලද මන් දන්නේ. ඔහොම කියනවා. ඇත්තටම සමහරලාට යකෙක් වහලද දන්නේ නෑ. දැන් අර එළදෙනටත් යක්ෂණිය ආරූඪ වෙලා ආවේශ වෙලා අනේ අර පුද්ගලයා එහෙම නැත්තම් සුප්පබුද්ධ කුට්ටිකව මරලා දැම්මා. ඒ එළදෙනට ඕනාවට නෙමෙයි අර යක්ෂණිය සංසාරේ අර වෛර කරගෙන ආපු එකේ ප්‍රතිඵලයක් හැටියට. බුදුහාමුදුරුවෝ මේ කතාව මුල් කරගෙන දේශනා කරනව චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේ වාත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. බලන්න පින්වත්නි, බාලා කියලා කිව්වේ මේ බාල වූ දුම්මේදා. දුම්මේද කිව්වේ අඥානියෝ නුවණ නැති ඇත්තෝ. වයසින් බාල නෙමෙයි, ගුණවත්කම් වලින් බාල වූ අඥාන ඇත්තෝ යං කටුකප්පලං හෝති. යම් අකුසලයක් රළු විපාක තියෙනවද? පාපකං කම්මං, ඒ පාප කර්ම කරොන්තෝ කරමින්, එතකොට ඒ පාප කර්ම කරමින් අමිත්තේනේව අත්තන ආත්මයට නැත්තම් තමාට තමහට සතුරුකු වැනි වූ ආත්මයෙන් යුක්තව හැසිරෙනවා. ඒ කියන්නේ අනුවන ජනයා කටුක විපාක දුක්ගෙන දෙන පව්කම් කරමින් තමාටම සතුරු වූ ආත්මයන් සමග හැසිරෙනවා. මොකද්ද මේකෙන් කියන්නේ? තමාගේ ආත්මය පව්කම් කරන්නාට සතුරෙක් වගේ. ඇයි එහෙම කියන්නේ? පින්වත්නි, සියලු සැප සම්පත් ළඟා කොට ගන්න නම් අපට ඉන්නවා හතුරු ඉන්නවා. හතුරුකට කරන්න පුළුවන් හතුරු වැඩ තියෙනවා. මොනවද? අපට මේ ආත්මෙදී නොයෙකුත් ගහන්න පුළුවන්, බනින්න පුළුවන්, මරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊටත් වඩා භයානකයි පින්වත්නි, සතුරටත් වඩා භයානකයි අපිව සතර අපායට දාන්න කටයුතු කරනවා නම්. සතර අපායට දැම්මොත් එහෙම දරුණු දුක් විඳීමට සලස්වන පවෙහි යෙදෙන තමන්ගේ ආත්ම භාවය සතුරාටත් වැඩි. ඒ නිසා පව්කම් වලින් නම් වැළකෙන්නම ඕනි. සමහර වෙලාවට කෙනෙක් අර මේ කතාවෙත් බලන්නකෝ. මේ කතාවේ කතා කීපයක් අහුවනා. අර සිල්ලතුන් වහන්සේට අපහාස කරලා ඔහු ඒකේ විපාක හැටියට කුෂ්ඨ රෝගියෙක් වුණා. ගණිකාවට අනේ පහර දීලා මරමුවට පත් කරන අතරේ ඒ ගණිකාව වෛර බැඳගෙන එයත් සසර පෞකාරියක් බවට පත් වුණා. දැන් සමහරු තමන් පෞකාරකම් කරන අතරේ අනිත් ඇත්තන්ටත් ඒ අපායට යන්නම පාර හදලා දෙනවා.
සමහරු පින්කම් කරන අතරේ ඔහු පිනට යන්න පාර හදලා දෙනවා. ඒ වගේම මෙතනදී කතා කරනවා මේ සුප්පුබුද්ධ කුට්ටිගේ ශ්‍රද්ධාව බලන්නකෝ. ඔය කොච්චර හදවතින් තෙරුවන් සරණ ගියාද? ශ්‍රද්ධාව කොච්චරද කියනවනම් ඔහුගේ ලෙඩේ සුව කරලා දෙනවා කිව්වත්, ඔහුට මිල මුදල් දෙනවා කිව්වත්, වස්තුව දෙනවා කිව්වත් බුදුහාමුදුරුවන්ට විරුද්ධ වුණේ නෑ. ධර්ම රත්නයට විරුද්ධ වුණේ නෑ. සංඝ රත්නයට විරුද්ධ වුණේ නෑ. තෙරුවන් සරණ ගිය සැබෑ බෞද්ධයෙකු හැටියට කටයුතු කළා. පින්වත්නි, අපිත් හැමදාම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. අදත් කිව්වා. ජීවිතේ ගොඩාක් වෙලාවට කිව්වට ඇත්තටම හදවතින් සරණ යනවද? හදවතින්ම තෙරුවන් සරණ ගියොත් ඒකම ඇති අපායෙන් මිදෙන්නත්. ඒ කියන්නේ ආනන්තරිය පාප කර්මයක් නොකළොත් දෙව්ලොව යන්නත් හේතු වෙනවා. ඔබ අහලා ඇති බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු කීප දෙනෙක්ම දිවි ලෝකෙ ගියා. පින්කම් කරලම නෙමෙයි, බුදුහාමුදුරු කෙරේ පැහැදිලා. මට්ට කුණ්ඩලී කුමාරයා මරණාසන්න වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ ආලෝකය දැකලා මේනම් බුදුහාමුදුරු තමයි, අනේ සාදු සාදු කියලා හිතලා ඒ සිතුවිල්ලෙන් මැරිලා දිවි ලෝකෙ ඉපදුනා. ඔහු විතරක් නෙමෙයි, කුමාරවරු 500ක් එහෙම ඉපදිලා හිටියයි කියලා සඳහන් වෙනවා. බුදුහාමුදුරන්ට ගොඩාක් හතුරුකම් කරපු දෙවිදත්තර හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට විරුද්ධවම වැඩ කළා. අවසානයේ උන්වහන්සේටම තේරෙනවා අනේ මං වැරදි, බුදුහාමුදුරුවෝ හරි. බුද්ධං සරණං ගච්ඡාමි. හදවතින්ම බුදුන් සරණ යනවා දෙවිදත්තර හාමුදුරුවෝ. පින්වත්නි, අවසානයේ ගෝලයන්ට කියනවා මට බුදුහාමුදුරුවෝ බලන්න ඕනි. මට බුදුහාමුදුරුවන්ගෙන් සමාව ගන්න ඕනි. එතකොට උන්වහන්සේට ඇවිදගෙන යන්න බෑ, දුර්වලයි, ගුටි කාලා, ලේ වමනේ ගිහිල්ලා අසනීප වෙලා. ගෝලයෝ ඇඳ පිටින් උස්සගෙන ගියා. ජේතවනාරාම පන්සල කිට්ටුවටම ගිහිල්ලා ගේට්ටුව ළඟදී කියනවා මාව පොඩ්ඩක් බිමින් තියන්න. මට මූණ කට ටිකක් හොදාගෙන මෙතන ඉඳලා මං පයින් යනවා කියලා ඇඳ තියන්න කිව්වා බිමින්. පින්වත්නි, දෙවිදත්තර හාමුදුරුවෝ කරපු අකුසල කර්ම කොච්චර බලවත්ද කියනවනම් බුදුහාමුදුරුවන්ගෙන් සමාව ගන්න ජේතවනාරාමයට යන්න හම්බුන්නේ. පොළොව පලාගෙන මහා ගිනි ජාලාවක් මතුවෙලා උන්වහන්සේ පන පිටින්ම අපායට ඇදගෙන ගියා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි, දේවදත්ත කොච්චර පව්කම් කළත් අවසානයේ උන්වහන්සේ බුදුන් සරණ ගියා. හදවතින්ම තෙරුවන් සරණ යන්නට යෙදුනා. බුද්ධං සරණං ගච්ඡාමි, බුදුන් සරණ ගිය පුද්ගලයෙක් බවට පත් වුණා. ඒක විපාක හැටියට ඔහු අද අපායේ දුක් විඳත් අනාගතේ ඔයින් මිදිලා ඒ අපායේ දුක් විඳලා කවදා හරි ඔය අපායේ දුක් වලින් මිදිලා සට්ටිස්සර නමින් පසේ බුදුවරයෙකු බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ අනුව බැලුවම පේනවා පින්වත්නි, මේ ජීවිතේ පව්කම් කරගන්න අපායට යන්න පාර හදාගන්නෙත් අපිමයි. පින්කම් කරලා දෙව්ලොවට යන්න පාර හදාගන්නෙත් අපිමයි. මේ සසරින් එතරව නිවෙනින් සැනසෙන්නට පාර හදාගන්නත් ඕනි අපිමයි. ඒ නිසා අපි හැම කෙනෙක්ම පුළුවන් තරම් යහපත් වැඩ කරමු, සිල්වත් වැඩ කරමු, ගුණවත් වැඩ කරමු. පුළුවන් තරම් ජීවිතය බොහෝම කටුකයි පින්වත්නි. මිනිස්සෙක් වශයෙන් උපදින්න බොහෝ අමාරුයි. ඒ අමාරු මනුස්ස ජීවිතය අපට ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච ජීවිතේ ප්‍රතිඵල ගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. උදේ පාන්දර නැගිටපු වෙලාවේ ඉඳලා රෑ නිින්දට යනකම් අපට බොහෝ සිතුවිලි ඇති වෙනවා. ඒ ඇති වෙන සිතුවිලි සමහරලාට නරක සිතුවිලි, සමහරලාට හොඳ සිතුවිලිත් ඇති වෙනවා. ඒ ඇති වෙන නරක සිතුවිලි කොහොම හරි යටපත් කරන්න උත්සාහ ගන්න. ඇති වෙලා නැත්තම් හොඳ සිතුවිලි
තව තවත් ඇති කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම කටින් පිට වෙන වචන පුළුවන් තරම් නරක වචනයක්, නපුරු වචනයක්, කෙනෙක්ගේ හිත රිදෙන වචනයක් පිට නොවෙන්නට වග බලා ගන්න. පුළුවන් තරම් හොඳ වචනයක්ම කතා කරන්න උත්සාහ ගන්න. එතකොට ආදරයෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන්ම කතා කරන්න උත්සාහ ගන්න. එතකොට ඔබේ වචනය සංවර වෙයි. ඒ වගේම අපි කරන වැඩවලදී අනිත් අයට හිතක් රිදෙන, හිතක් පෑරෙන, පවක් සිද්ධ වෙන වැඩක් නම් කවදාවත් කරන්න හිතන්න එපා. ඒ හැම එකකින්ම ඈත් වෙලා පුළුවන් තරම් කෙනෙකුට යහපතක් වෙන, හොඳක් වෙන, කෙනෙකුට සෙතක් වෙන, හිතක් සැනසෙන වැඩක්මත් කරන්නටම වග බලා ගන්න. එතකොට අපේ හිත, කය, වචනය කියන තුන්දොර සංවර වෙලා උදේ පටන් රෑ වෙනකන් අපට කුසල් දහම් රැස් වේවි. අකුසල් දහම් අපෙන් ඈත් වේවි. එතකොට අනිත් අයගෙනුත් අපට නරකක් නපුරක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් අපේ ජීවිතය හොඳ ජීවිතයක්, සිල්වත් ජීවිතයක්, ගුණවත් ජීවිතයක් බවට පත් කරගෙන අපි හැම කෙනෙක්ගේම පරමාර්ථය මේ සසර දුකින් එතරව නිවනින් සැනසෙන්න නම් ඒ යන ගමනට මේ ධර්ම දේශනාවත් උපකාරයක් වේවා කියන උතුම් පරමාර්ථය ඇති කර ගනිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. අද මෙම ධර්මදේශනාවේ දායකත්වය භාරගත් පින්තුන්ගේ ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරන්නට ජගත් මනතුංග මහතා සහ මනෝරී මනතුංග මහත්මියගේ 26 වන විවාහ සංවත්සරය නිමිති කරගෙන ධර්මදේශනාවට දායකත්වයේ දරමින් ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින දෙපාර්ශවයේ ආදරණීය මෑණිවරුන් දෙපළගේ නිරෝගී භාවය සහ දීර්ඝායුෂ. ඒ වගේම දෙපාර්ශවයේ නමින් මියගිය සියලු ඥාති වර්ගයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කිරීම. ජගත් මනතුංග මහතාට සහ මනෝරී මනතුංග මහත්මියට 26 වන විවාහ සංවත්සර නිමිත්තෙන් ඒ දෙපළට තවදුරටත් මේ යුග ජීවිතය නිරුපද්‍රිතව ගත කරන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවය, චිර ජීවනයේ සැලසේවා සැමට ප්‍රාර්ථනා වූ පරිද්දෙන් මේ පුණ්‍ය කර්මයේ බලයෙන් නිවන් පසක් කරන්නට මේ කුසල හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. දායකත්වයේ දරන්නේ රාජගිරිය නාවල ගල්පොත්ත පාරේ අංක 59-14 නිවසේ ජගත් මනතුංග මහතා සහ මනෝරී මනතුංග මහත්මිය. ඔබ දෙපළට නිදුක් නිරෝගී සුවය, චිර ජීවනයේ සැලසීවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. ජූනි මාසයේ 10 වන දිනය 10 වන උපන් දිනයේ සමරන පත්මිනී කුමාරී මහත්මියට හා ස්වාමි පුරුෂයා ඇතුළු සහෝදර සහෝදරියන්ට නිරෝගී සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. අභාවයට පත් සෝමරත්න මැණිකේ ආදරණීය මෑණියන්ට, පොඩි බණ්ඩාර ආදරණීය පියාණන් ඇතුළු සියලුම මියගේ ඥාති වර්ගයාට නිර්වාණ අවබෝධයේ පිණිස මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනා කිරීමත් උපන්දිනයේ සමරන ජයන්තා පත්මිනී කුමාරී මහත්මියට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබනාගතයක් වේවා, සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාව ස්වාමි පුරුෂයා ඇතුළු සහෝදර සහෝදරියන්ටත් පවුලේ සුජීවත්ව සිටිනා වූ සැමටත් නිදුක් නිරෝගී සුවය, චිර ජීවන සැලසීවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. බලංගොඩ දහමාන WM ජාන්තා පත්මිනී කුමාරී මහත්මිය ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ. එතුමියට අපි නිරෝගී සුවය, චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. කුලියාපිටිය බෝහන්දියේ පදිංචිව සිට මීට වසර 23කට පෙර පරලෝසපත් JH සුබසිංහ අත්තාට පින් අනුමෝදන් කිරීමත් 2022 6 වෙනි මාසයේ 10 වන දිනට අද දිනට 96 වන ජන්මදිනයේ යෙදෙන KM සුබසිංහ කිරියම්මාට නිරෝගී සුවය, චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම, තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියන ප්‍රාර්ථනෙන් ආශිර්වාද කිරීම. මීට වසර 5කට පෙර දෙහිවල බෙල්ලන්තර පදිංචිව සිට පරලෝසපත් අනෝමා ප්‍රියන්ති පතිරණ දාබර මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීම. දැනට සුජීවත්ව සිටින දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවය සෙත් ප්‍රාර්ථනා කිරීමත්, දෙපාර්ශවයේ මියගිය සියලු ඥාතීන්ට මිතුරන් ඇතුළු සැමට පින් අනුමෝදන් කිරීම. මේ සැමට ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ කැනඩාවේ පදිංචි නිර්මල සමරවික්‍රම මහතා සහ හිරුණී අමන්දා පතිරණ මහත්මිය ඇතුළු පිරිස. එසැමටමත් අපි නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.
සමගී ප්‍රාර්ථනාවන් අරමුණු සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට නැවත වතාවක් පාදාභිවන්දනය කරමින් ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. පින්වත්නි, ඒ වටිනා දහම් දේශනාව ලෝකයාට අසන්නට මේ මහඟු අවස්ථාව උදා කරලා දෙමින් දායකත්වයේ දරන පින්නතුන්ගේ ඒ අරමුණු සහ දායකත්වයන් සඳහන් කරන්නට යෙදුණා. ඒ වගේම බොහෝ වේලාවක් ඔබ ධර්ම දේශනාව කළාසේම නිවෙස්වල සිට බණ ඇසූ ඔබටත් දායකත්වයේ දරූ හැමදෙනාටත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමන් ඇතුළු මේ හැමදෙනාගේ කැපවීම මත අපි වටිනා බණ පදයක් ඇහුවා, පින් රැස් කරගත්තා. ලබාගත්තා වූ පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපිව ආරක්ෂා කරත්වා. දෙවියනුත් අමා මහ නිවනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ඒ වගේම අප හැමදෙනා නමින්ම වර්ග පරම්පරාවේ මිය ගියා වූ සියලු ඥාතීන්ටත් මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීනෝ සුඛී සුවපත් භාවයට පත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ හැමදෙනාටත් අපේ ආදරණීය දෙමව්පිය දූදරු සහෝදර සහෝදරියන් නෑද හිතවත් හැමදෙනාටම මේ පින් අත් වේවා. සසර දුකින් එතරව නිවනින් සැනසෙන්නට මේ පින්කම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. සාදු සාදු සාදු. තිරුවන් සරණ යාමේ බලමහිමේ පහදා දෙමින් ධම්මපදයේ බාලවග්ගයේ සුප්පබුද්ධ කුට්ටික චරිතාපදානයේ ඇසුරින් ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන් වහන්සේ රත්මලාන ශ්‍රී ධර්මාරාම පුරාණ විහාරය, බුත්තල හප්පෝරු පුරාණ විහාරය යන උභය විහාරාධිකාරී, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්ය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කිය අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම ධර්මදේශනාවේ සංයුත තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩි තොරතුරු මෙම දුරකථන අංකයෙන් විමසන්න. 0111 30 710 82 0111 30 710 82. ශ්‍රාවක පින්නතුනේ, ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳව කතා කරන්න ආගමික අංශයට. දුරකථන අංකය 0112 697 140 0112 697 140 ආගමික අංශයේ දුරකථන අංකය. සියලු දෙනාටම තෙරුවන් සරණයි.